ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. අද දවසේදී අප ලෙක්චර්ස් විහාරස්ථානයේ සිට පවත්වන බිනර පුරපසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් විශේෂයෙන් ආරාධනා කරන්නට යෙදුනා තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළුපනේ ධම්මවිජය ස්වාමීන් වහන්සේට අද දවසේදී අපේ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා අප විහාරස්ථානයේ සිල් ගන්න පින්වතුන්මුත් ඒ වගේම අන්තර්ජාලය මගින් සම්බන්ධ වෙන පින්වතුන් වෙනුවෙනුත් මේ විදිහට විශේෂ ධර්මදේශනාමය පින්කමක් සිදු කරන්න කියලා. ඉතින් මේ පින්කමේදී විශේෂයෙන්ම අනුග්‍රාහක දායකත්වය දරමින් කටයුතු කරන්නේ නයනී කටුගම්පොළ නෝනා මහත්මිය. ඉතින් විශාල පිරිසක් එංගලන්තයේ සිට කිරුළුපනේ ධම්මවිජය හාමුදුරන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඉතින් විවිධ අවස්ථාවලදී බොහෝ දායක පින්වතුන් අපිට ලංකාවේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාගේ ධර්ම දේශනා ෂෙයා කරපු අවස්ථාවලදී අපි ඒවා බලනවා. බැලුවට පස්සේ හුඟක් ධර්ම දේශනාවල අපිට දකින්නට ලැබෙන්නේ යමක් හදාරන්න නැතුව වදාරන ක්‍රමයක් තමයි තියෙන්නේ. හැබැයි කිරුළුපනේ ධම්ම විජය හාමුදුරුවන්ගේ ධර්ම දේශනා තුළ අපි දැක්කා යමක් හදාරලා මිනිස්සුන්ට කියන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපිත් සමහර වෙලාවට උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අවස්ථාවන් තියෙනවා. ඒ නිසා අපි දන්නවා මම මීට වඩා උන්වහන්සේ පිළිබඳව සඳහන් කිරීමට අවශ්‍ය කරන්නේ නැහැ. තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් ශාසනය පිළිබඳව ලංකාව පිළිබඳව බොහොම ලැබියාවෙන් කටයුතු කරන සදැහැති භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් අපි හඳුනගෙන තියෙනවා. ඉතින් අපේ උන්වහන්සේ ලෙක්චර්ස් බෞද්ධ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙනුත් ඒ වගේම අපේ ලෙක්චර්ස් විහාරස්ථානයේ දායක පින්වතුන් වෙනුවෙනුත් අපි බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ධම්මජීව හාමුදුරන් වහන්සේගේ ධර්ම දේශනාවට හැමදෙනාම සම්බන්ධ වෙන්න. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතකෝ ආයස්මා මහා කොට්ටිතෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා මහා කොට්ටිතෝ භගවන්තං ඒතදවෝච. එංගලන්තයේ ලෙච්වර්ත් බෞද්ධ විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන බිනර පුරපසළොස්වක පොහොය දින සීල වැඩසටහන සමග සම්බන්ධ වෙලා සිටින විහාරස්ථානයේ විහාරාධිපති විහාරාධිකාරී ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ අපගේ කල්යාණ මිත්‍ර කුසල ස්වාමීන් වහන්සේ අවසරයි ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් පාද නමස්කාර පූර්වක අවසර ප්‍රාර්ථනා කරනවා. අද දවසේ පින්වතුන්
මේ ආකාරයෙන් සූදානම් වන්නේ අපි ගෞරවනීය විහාරාධිපති නම සිපත් කරන්නට අවසරයි පූජ්‍යපාද දෙදියාවල විමල නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ වගේම නම් සිපත් කළ සූරියවව කල්යාණ මිත්‍ර අපේ අවසරයි කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවවාද වලට අනුරූපීව අද දවසේ පින්තුන් මේ සජීවී දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වන්නේ. මේ දේශනාව ඔබ විතරක් නෙමෙයි ලංකාවෙත් අද දවසේ සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයත් සමග එකතු වෙලා පොහොය දිනය සජීවීව ගත කරන සියලු දෙනාම එකසේ ආන්න ලැබෙන දේශනාවක්. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරලා පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම නයිනි අක්කා තමයි මේ දේශනාව සඳහා ආරාධනා කළ කුසල ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීම පරිදි දේශනාවට අවකාශය සලසා ගන්නි. ඉතින් එගේ ප්‍රාර්ථනාවන් සියල්ල ඒ ආකාරයෙන් විශ්ත සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව හිතේ තියාගෙන දේශනාව සිදු කරන්නම්. දේශනාවෙන් පස්සේ වැඩිදුරටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙමි. මෙවදී මම බණ කියන්න අරගෙන කාලයක් දැන් බණ කිව්වා කාලයක්ම ඇතරම මම මේ ධර්ම දේශනා කරන්න බලාගෙන පැවිදි වෙච්ච සංඥාසි නමක් නෙමෙයි. එකක් කියන්න බෑ. ධර්ම දේශනා කරන්න බලාගෙන පැවිදි වුණේ නැහැ වගේම නමුත් ධර්ම දේශනා කරන්න එන්න මට වෙලාවක අවස්ථාවක් හැදුණා. ඒ හැදෙන්නෙම යම් ධර්මතාවයක් ශාසනය ඇතුලේ දැකලා දැනීලා මේ ධර්මතාවයේ මිනිස්සු වටහා ගන්නවද අවබෝධ කරගනිමින් ඉන්නවද මිනිසුන් මේ ධර්මයේ ඵලෙ මං වගේම නෙලා ගන්නවදෝ කියලා කල්පනා කරද්දී තමයි දැක්කේ මිනිසුන් දෝ මන් දන්නේ වෙන එකක් පස්සේ දුවනවා හරියට මේ ධර්මතාවයේ ධර්ම කාරණාවන් වටහා ගන්නේ නැතුව. ඒ නිසා තීරණය කළා මේ රසම රස ආහාරයේ භාග්‍යතුන් වහන්සේ කපලා කොටලා උයලා පිහලා අපිට බෙදලා දීලා තියෙන වෙලාවේ මට මේක තනියෙන් කන්න උවමනාවක් නැහැ. තවත් බොහෝ සත්‍යයන්ට මේ ධර්මයේ කියලා දෙනවා කියලා හිතාගෙන තමයි ධර්ම දේශනා කරන්න එළියට වැඩම කළේ. ඒ ඇවිල්ලා බණ කියාගෙන ගිහිල්ලා මගේ පිඟුතුනි මම සමහරක් වෙලාවට දායකයන්ගෙන් අහලා තියෙනවා හදිසියවත් හෙට මැරෙන්න උනොත් මැරෙන්න ලෑස්ති. සමහර දායකයෝ මට මැරෙන්න ලෑස්ති ස්වාමීනි කිව්වා. සමහරු මොනා කරන්නද ස්වාමීනි කියලා කිව්වා. සමහරු අනේ ඕන වෙලාවක දැන් උනත් කමක් නැහැ කියලා කිව්වා. හැබැයි මේ හැම උත්තරයක් ඇතුළෙම තියෙන්නේ පෘථග්ජන භාවය කියන එක. ඉන්න ෆ්‍රේම් එක පෘථග්ජන භාවය නම් මේ ෆ්‍රේම් එකෙන් එළියට කවදාවත් යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මම කියනක හොඳට අහගන්න. යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ ෆ්‍රේම් එකේ ඉඳලා ඒ ෆ්‍රේම් එක ඇතුළෙම හිතයිති හිටියොත්. ඒ නිසා ධර්ම දේශනා ගානකින් පස්සේ ඔන්න දැන් අවස්ථාවේ ඉඳලා තියෙනවා ටිකක් හිතේ හැටියට බණ ටිකක් කියන්න මිනිස්සුන්ට. මොකද මෙච්චර කාලයක් මම ওই සමහර දේශනාවලදී කියලා තියෙනවා අපේ සයන්හන්ස මේ. මම බණ කිව්වා කියලා හිතන්න එපා. මේ බණ කිව්වනේ මේ හැවා වගේ අර වපුරන්න කලින් හාන්න දෙපේ. ඒ වගේ මිනිස්සුන්ගේ ඔළුවල තියෙන මිත්‍යා දෘෂ්ටි එක දේව පිළිම වන්දනා කරනවා ඔළුවයි තට්ටේ බඩයි අතක ගයින්නවා සමහර වෙලාවට බෞද්ධයෝ මිත්‍යා දෘෂ්ටි විශ්වාස කරනවා සත්පුද්ගල සංඥාවන් වල ගෙලිලා වැලිලා ඒ නිසා ඒවට ටික කඩන්න තමයි ඔය පළවෙනිම බණ ටික මට කියන්න උනේ. හැබැයි දැන් මම ධර්ම දේශනා කරද්දී භාග්‍යතුන් වහන්සේගේ සූත්‍රයක් එළියට ඇදලා අරගෙන ධර්ම දේශනා කරනවා. මම අදත් ඔබට මේ මාතෘකා කළේ හරිය ලස්සන සූත්‍රයක් සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේ තියෙන නන්දික්ක වර්ගය කියලා තියෙනවා. මේ වර්ගයේ සූත්‍ර ගානක් තියෙනවා. මේ සූත්‍ර ටිකම හරි ලස්සනයි. ඇත්තටම මේ සූත්‍ර ටිකම ලස්සනයි. නමුත් මම මාතෘකා කළා මේ මහා කොට්ටිත කියන මේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ ධර්ම දේශනාවේ පාලියෙන් සිහිපත් කළේ ඒකයි. යේන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසීදි. එකත් පසම හිඳගත්තා කියනවා. මේ එකත් පසම හිඳ ගැනීම කියන එකත් ලොකු කතාවක්. බණ ටිකක් අහන විදිය ගැන මේක බොහෝ දුර ඉඳගෙනත් බෑ බොහෝ ළඟ ඉඳගෙනත් බෑ. සමහර දායකයෝ අපි දකිනවා ධර්මශාලාවකට ගියාම ධර්මශාලාවෙනුත් එළියේ. සමහරව ආමුදුනේ කකුල් දෙක ගාව. එහෙම නෙමෙයි බොහෝ දුරත් මේ බොහෝ ළඟත් නෙමෙයි. අහන්න පුළුවන් විදිහට. බොහෝ උසකිනුත් නෙමෙයි බොහෝ යටකිනුත් නෙමෙයි. ඒකේ ප්‍රමාණය. අන්නේ වගේ ඒකමන්තන් නිසි දෙකත් පස්සේ ඉඳගත්තයි කියනවා. ඉඳගෙන බුදුරජාණන් වහන්සේ අහනවා මේ පරියාය තේරුම් ගන්න මේක ටිකක් ගැඹුරුයි. නිකම් බණක් නෙමෙයි පැයක් නිකන් කියවලා යන්න නෙමෙයි මේ ධර්ම කාරණාවක් පරියායක් තේරුම් කරලා දෙන්න වැඩම කළේ. ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා මහා කොට්ටිතු. ඒකත් පස්සේ හිටියාව මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ භගවන්තං ඒතද වෝච. භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. සාදු මේ බන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු. ස්වාමීනි භගවා භාග්‍යතුන් වහන්සේ සංකිට්ඨේන සැකවින් කෙටි කරලා පොඩියට ධම්මං දේසේතුම් මට බණක් කියනවා නම් යමහං සාදු මේ බන්තේ යහපති භගවතෝ ධම්මං සුත්වා යමහං භගවතෝ ධම්මං සුත්වා මම භාග්‍යතුන් වහන්සේ ඒ කියන කාරණා වහලා ඒකෝ වූපකට්ටු ඒක ඇහුවට පස්සේ මට
ගණයාගෙන් වෙන් වෙලා ගිහලා එකත් පස්සෙ ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපමත්ව අප්‍රමාදීව ඉන්න පුළුවන් විදියක් තියෙන්න ඕනේ. ආතාපි කෙලස් තවන වීරියෙන් යුක්තව ඉන්න පුළුවන්කම පහිතන්තෝ විහෙරයන්ති. ස්වාමීනි සාදු මේ බන්තේ භගව සංකිට්ඨේන ධම්මං දේසේතු යමහං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ වූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතන්තෝ විහෙරයන්ති. ස්වාමීනි මට පොඩි බණක් කියන්න, පොඩියට කෙටියෙන් කියන්න, ලොකුවට නෙමෙයි කෙටියෙන්. ඒක හැව්වාට පස්සේ මට ගණයාගෙන් වෙන් වෙලා තනියෙන් පැත්තකට වෙලා ඉඳලා අප්‍රමාදීව කෙලස් තවුන් වීරියෙන් යුක්තව වාසය කරන්න පුළුවන් පරියායක්. ඔන්න බලන්න අද මේ පරියාය එදා කොට්ටිත ස්වාමීන් වහන්සේට කිව්වට පස්සේ කොට්ටිත ස්වාමීන් වහන්සේ මේක අහගෙන ගිහිල්ලා තනියෙන් කට්ටියකින් අයින් වෙලා පැත්තකට වෙලා භාවනා කරලා අප්‍රමාදී වෙලා කෙලස් තවුන් වීරියෙන් යුක්තව අප්‍රමාදී වුණා. මගේ පින්වතුන්ටත් මම මේක කියලා බලන්නම්කෝ. මගේ පින්වතුන්ලත් මේක අහලා එහෙම අප්‍රමාදී වෙලා ගණයාගෙන් පැත්තකට වෙලා අනිත් කට්ටියත් එක්ක මූ වෙවි ඉන්නේ නැතුව කෙලස් තවන වීර්යයෙන් යුක්තව ඉඳීද කියලා බලන්න. එහෙම ඉන්නේ නැත්නම් ඒක සූත්‍රීය ප්‍රශ්නයක් නෙමෙයි. ඒක බෙහෙත ප්‍රශ්නයක් නෙමෙයි, ලෙඩාගේ ප්‍රශ්නයක්. හරි? මොකද්ද කියන්නේ? ඔන්න අපි මේක බලමු. කාරණා තුනක්. මේ විදිහට කොටිසනසේ තුන් ආකාරයක් අහනකොට බුදුරණන් වහන්සේ තුන් ආකාරයක උත්තර දෙනවා. මම මේකෙන් ගන්නම්. මට ඔයගලන්ට තේරුම් කරලා දෙන්න ටිකක් ලස්සන කතාවක්. කොට්ටිත අනත්ත් සූත්‍රය. අනාත්මය පිළිබඳ වූ කතාව. අනාත්මය ගැඹුරු පරියායක්. බුදුරණන් වහන්සේ කියනවා යෝකෝ කොට්ටිත අනත්ත. කොට්ටිත යමක් අනාත්මයි නම්. යෝකෝ කොට්ටිත අනත්ත යමක් අනාත්මයි නම්. මේ බුදුහාමුදුරු කියන ටික හොඳ බුද්ධ වචනේ මේ. වචනයක්වත් වෙනස් කරන්න නැතුව කියන්නේ. తත්‍රතේ ඡන්දෝ පහතබ්බෝ. යමක් අනාත්මයි නම් ඔබේ අනාත්ම දෙයට ඇති කැමැත්ත දුරු කරන්න. දුරු කළ යුතුයි. දුරු කරන්න කියන. දුරු කළ යුත්තේ. හරිද? බුද්ධ වචනේ. කොට්ටිත සයනස ඇහුවට පස්සේ බුදුරණන් වහන්සේ කියපු දේ මේ. යෝකෝ කොට්ටිත අනත්තා తත්‍රතේ ඡන්தோ පහතබ්බු. කොට්ටිත යමක් අනාත්මයි නම් ඒ අනාත්ම දෙයට තියෙන ආසාව දුරු කරලා දාන්න. කොට්ටිත අනත්තා මොනවද කොට්ටිත අනාත්ම? චක්කුංකෝ කොට්ටිත අනත්තා. ඇහැ කියන එක අනාත්මයි. తත්‍රතේ ඡන්தோ පහතබ්බු. ඇහැට තියෙන ආසාව අතරින්න කිව්වා. රූප අනත්තා. తත්‍රතේ ඡන්தோ පහතබ්බු. චක්කු විඥානං අනත්තා. ඇහැ අනාත්මයි කිව්වා. ඇහැට පේන රූපය අනාත්මයි කිව්වා. ඇහැයි රූපයයි සමගාමීව ඒ දෙක එකතු වීම නිසා හටගන්න චක්කු විඥානය අනාත්මයි කිව්වා. ඊට පස්සේ කියනවා චක්කු සම්පස්සු අනත්තා. ඒ තුනේ සමவாய ස්පර්ශ කියන චෛතසිකේ ඒ ස්පර්ශය අනත්තයි. తත්‍රතේ ඡන්தோ පහතබ්බු. චක්කු සම්පස්ස පච්ච උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි අනත්තා. తත්‍රතේ ඡන්தோ පහතබ්බෝ. ලස්සන කතාවක්. පැය ගාණක් බණ කියන්න පුළුවන් මේකේ. නිවන් දකින්නකම් බණ කියන්න පුළුවන්. ඔබට මේක තේරුම් ගන්නකම් බණ කියන්න පුළුවන් පරියායක් මම මේ ඇද්දේ. ඉතින් මේක පැයකින් ඉවර කරන්න වීම ගැන නම් කනගාටුවක් තියෙනවා. කොට්ටිත ඇහැ අනාත්මයි. රූපය අනාත්මයි. චක්කු විඥානි අනාත්මයි. චක්කු සම්පස්සේ අනාත්මයි. ඒ සම්පස්සේ නිසා ඇතිවෙන සැප වේවා දුක වේවා අදුක්කම කියන වේදනාත්‍රයම අනාත්මයි. මේ පිළිබඳව ආශාව දුරු කරන්න කිව්වා. අනාත්මයි. බලන්න පින්වතුනි අනාත්මයි කියන එකේදී කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි සත්ව පුද්ගල භාවයක් නැති කතාවක්. අනාත්මයි කියවම සත්ව පුද්ගල ශූන්‍යයි. කියන්නේ පුද්ගල ශූන්‍යයි. මේ වටාත්ත ගත්තොත් මේ සත්ව පුද්ගල ශූන්‍යයි. මේක සත්වයක් නැහැ. ඇහැ කියන එකත් සත්ව පුද්ගල ශූන්‍යයි කිව්වා. රූපය කියන එකත් සත්ව පුද්ගල ශූන්‍යයි කිව්වා. ඒ දෙක නිසා හටගන්න චක්කු විඥානයත් සත්ව පුද්ගල ශූන්‍යයි. මේ බලන්න මේ කොච්චර ඇත්ත කතාවක්ද කියලා. මගේ මේ ඇඟිලි ටික ගන්න. මේ ඇඟිලි මම විසින් හදාගත්ත දෙයක් නෙමෙයි. මොකක් හරි හේතුවක් නිසා අනාත්ම වෙලා, ඒ කියන්නේ මා විසින් වසඟයට ගත නොහැකිව හටගත්ත ඵලයක්. මේ ඇඟිලි ටික කියලා කියන්නේ. එනිසා සංකතයි අසංකතයි නෙමෙයි. හේතුන්ට අනුරූපීවනේ හටගත්තේ. හේතුන්ට අනුරූපීව හටගත්ත මේ ඇඟිලි හේතු කියන මුක්කු ටික නැති වෙච්ච ගමන් මේවා ටික නැති වෙනවද නැද්ද? හිතන්න. මේ ලෝකයේ සංකතයි. සබ්බේ සංඛාර අනිච්ච. මේ සංකත සංකාරයෝ කියන එක හේතුන්ට අනුරූපීව. මම කියන්නේ අතීත කර්මයක ඵලයක්. ඔන්න බලා ගන්න කතාව. ඒ කර්ම ඉවර වෙන තැන මට එතනින් එහාට පවතින්න බෑනේ. මම ඊපෙරේදා
ප්‍රශ්නයක් දැම්ම අපේ ගෲප්ස් වලට. හෙට උදේ 9ට කියලා මැරෙනවා කියලා ආරංචි ආවොත් ඔබ මොකද කරන්නේ? හෙට උදේ 9. ඉතින් මේකට උත්තරේ තමයි මම මොනා කරන්නේ? මම දළදා මාලිගාව යනවා, මම ලංකාවට එනවා, මම බිරිඳට කෝල් කරනවා, මම මහත්තයට කෝල් කරනවා, මම ඔප්පු පවර්ලා දෙනවා. මම මොනා කරන්නද? ඒ කතා ඔක්කොම වැඩක් නෑ. උත්තරේ තමයි මම මොනා කරන්නද? මට ඇඟිල්ලවත් ගහන්න දෙයක් නෑ. හේතුව අනාත්ම වූ සංස්කාරයන් නිසා හටගත් අනාත්ම වූ ඵලයක් නම් මේ ඇඟිල්ලට මම කොහොමද අඬන්නේ? මේක කොයි වෙලේ හරි දිරනවද නැද්ද? දිරනවා. මේක කොයි වෙලේ හරි කැපිලා ඇයිද නැද්ද? කැපිලා ඇයි. මේක කොයි වෙලේ හරි දියවිලා වැටෙයිද නැද්ද? වැටෙයි. මේක අනාත්ම ඵලයක්. මම කොහොමද මේකට අඬන්නේ? මේ ඇඟිල්ලත් එහෙමයි. මේ ඇඟිල්ලත් එහෙමයි. මේ ඇඟිල්ලත් එහෙමයි. මේ ඇඟිල්ලත් එහෙමයි. ඇඟිලි පහම අනාත්ම ඵල. අල්ල අනාත්මයි. අත අනාත්මයි. මේව ගත්තොත් මේ කයම අනාත්මයි. එනිසා රූපය කියන්නේ කණ්ඩ ප්‍රවාහයකින් පවතිගෙන එන එක. ඔබට මේ පේන්න තියෙන හැම රූපයක් සදාකල් තියෙන්න ආපුවා නෙමෙයි. අතීත සංස්කාරයන් නිසා, අතීත අවිද්‍යාදී සංස්කාරයන් නිසා, අවිද්‍යාවෙන් හටගත්ත අවිද්‍යාව ප්‍රත්‍ය වෙච්ච ඒ සංස්කාරයන් නිසා ඇතිවෙච්ච ඵල නම් මගේ රත්තරන් පිංගුතුනි හොඳට මේ කියන එක තේරුම් ගන්න. මේ ඵලය නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. අනිත්‍ය වූ මේ ඵලය සැපයිද දුකයිද? දුකයි. අනිත්‍ය වූ දුක්ඛ වූ මේ ඵලය අනාත්මයිද නැද්ද? අනාත්මයි. తත්‍රතේ ඡන්தோ පහතබ්බ යං භික්කවේ නතුම්හාකං තම් පජහත. උදාහරණෙමයි කිව්වේ. මේවා ඔබේ නෙමෙයි නම් ඔබ අතාරින්න. තං උපයිනං හිතාය සුඛාය භවිස්සති. ඒ වතේරියම ඔබට හිතසුව පිණිස පවතිනවා. මගේ නොවන රූපය. මේ බලන්න පිටුතුනි කර්මානු රූපීව හටගත්ත රූපය මම කොහොමද මගේ මේ නියපොතු වැවෙන්නේ මට ඕන විදිහට? මෙතන ඇඟිලි පහක් ආවේ මම ඉල්ලලාද? මේකේ පුරුක් තුනක් ඇවිල්ලා තියෙන්නේ මම ඉල්ලලාද? මේ රේඛ ඇවිල්ලා තියෙන්නේ මට ඕන විදිහටද? මේවා අනාත්ම වූ ඵල මොන හරි හේතු නිසා හටගත්ත දේවල්. හෙට මේකේ කෑල්ලක් කැපුණොත් මම දැන් අඬන්නද? එහෙනම් මම තියනවටත් අඬන්න ඕන. මට පහයිනේ තියෙන්නේ කියලා. මමත් කැමති කතරගම දෙයියන්ට වගේ මේකේ 10ක් 12ක් තියෙනවා. මට අඬන්න පුළුවන් මට පහයි දීලා තියෙන්නේ කියලා. ඒතර එකක් වැටුනහම හතරකට අඬන්නේ. තුනක් වැටුනොත් දෙකකට අඬන්නේ. මේ ඔක්කොම ඵල. මේවා තේරුම් නොගන්න සත්වයා. මේ අනිත්‍ය වූ ලෝකය නිත්‍ය සංඥාවෙන් අල්ලගෙන මේවා මේන්ටේන් කරන්න දඟලනවා. දිරන රූප, ගැලවෙන දත් ගැලවුන්නේ නැහැ වගේ බොරු දත් දාලා පෙන්නනවා. ඉදෙන කොණ්ඩේ දුන්නේ නැහැ වගේ සුදු කරලා කළු කරලා පෙන්නන්න හදනවා. වයසක මූණවල් වයසට ගියේ නැහැ වගේ මේකප් කරලා පෙන්නන්න හදනවා. වයස පේනවා. අනාත්ම ඵල පොටි ගාලා කැපුවත් පේන. ඉතින් මම නම් හිතන්නේ මේක වහන් දැන් මගේ පින්වතුනි ඇත්තටම දැන් මම ස්වාමීන් වහන්සේලා මගේ දැන් මේ කොණ්ඩේ මේ කොණ්ඩේ ඔන්න ටිකක් උඩින් යනවා. මොකද කරන්නේ? මං ඒකට අකමැති නේ සමහරු නම් උඩින් ටිකක් කොණ්ඩේ යනවනේ. ඇත්තට මං ඒකට මාර කැමති. මේ අනාත්ම ඵලයට අපි කොහොමද හෙල්ලෙන්නේ? ගස් හැදෙනවා, ගස් වැටෙනවා ස්වභාව ධර්ම. ගල් හැදෙනවා, ගල් පැලෙනවා ස්වභාව ධර්ම. පායනවා, වහිනවා ස්වභාව ධර්ම. දේ දුන්නු වෙනවා නැති වෙනවා ස්වභාව ධර්ම. වැව් වල වතුර පෙරෙනවා නැති වෙනවා ස්වභාව ධර්ම. මිනිස්සු ඇති වෙනවා නැති වෙනවා. ඒක ස්වභාව ධර්මේ නෙමෙයි. ඒක ස්වභාව ධර්මය. කොහොමද අපි ඒක කන්ට්‍රෝල් කරන්නේ? පැත්තකට මේවා මේ සාමාන්‍ය ජීවිතය ඇතුළේ හිතන්න බෑ. බුදුරන් වහන්සේ අන්න ඒ නිසා මේක ඉස්සරහා සූත්‍රයක් තියෙනවා මේ පටිසල්ලාන සූත්‍රය. මම මේ ත්‍රිපිටකයේම ගත්තේ අතට මේක තියෙන්නේ සංයුත්ත නිකායේ පොත 4 වෙනි පොත සලායතන වර්ගය. ඒකේ තියෙන වේදනා සංයුක්තය නන්දික්කේ වර්ගය. නන්දික්කේ හරි ලස්සන සූත්‍ර ටිකක්. පටිසල්ලාන සූත්‍රය. බුදුරන් වහන්සේ කියනවා පටිසල්ලානේ භික්කවේ යෝගමා පජ්ජත. මහණෙනි මේ විවේකයෙන් වාසය කරන්න. විවේකයේ වාසය කරන කෙනාට යථා භූතං ඔක්කායති. යථාර්ථය පේනවා කියන. ඔක්කායති කියන්නේ ඒක. යථාර්ථය පේනවා. කිංච යථා භූතං ඔක්කායති මොන වගේ යථාර්ථයක්ද පේන්නේ? චක්කුං අනත්ත, රූපා අනත්ත කියන මේ යථාර්ථය පේන්න ගන්න. මේදී චක්කුං අනිච්ඡන්ති යථා භූතං ඔක්කායති. ඇහැ අනිත්‍යයි කියන යථාර්ථය පේන්න ගන්න. රූප අනිච්ඡාති යථා භූතං ඔක්කායති. රූපය අනිත්‍යයි කියලා පේන්න ගන්න. ඇයි? විවේකයිනේ පින්වතුනි. ඊළඟට මේකේ තව එකක් තියෙනවා සමාධිය වඩන්න. ඔය සමාධින් භික්කවේ භාවයත්
භාවේත සමාහිතස්ස භික්ඛවේ භික්ඛුනෝ යථා භූතං ඔක්කායති විවේකයයි සමාධියයි කියන්නේ මේ ගොදුරු අල්ලගන්න තියෙන හොඳම ටූල්ස් දෙක. විවේකයයි සමාධියයි. විවේකය නැති කාය විවේකය නැති මිනිස්සු එක්ක නිතරම ඇලි ඇලි ඉන්නවනම් මේව ගැන හිතන්න වෙලාවක්. හිතේ සමාහිත භාවයක් නැතුව කියන දේ තේරුම් ගන්න බැරුව මනෝ ලෝකවල වල අතරමං වෙලා කල්පනා කර කර ඉන්නවනම් මේව තේරුම් ගන්න බෑ. එනිස අංක 1 විවේකය. කාය චිත්ත විවේකය. ඒක තියාගන්න. ඔහේ මනෝ පාරවල් තියාගෙන අර අපි කියන්නේ වචනේ මනෝ ලෝකවල කල්පනා කර කර ඉන්නේ නැතුව හොඳ සමාධියක් පුරුදු කරන්නේ. ඒක අරමුණක හිත තියාගන්න පුළුවන් ගතිය. මේ දෙක තිබ්බොත් මෙන්න අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ බලන්න පුළුවන්. අපි කදී බලන්න මේ ලෝකය කියන එක කොයි තරම් අස්තීර එකක්ද කියලා මගේ රත්තරන් පිංගුතුනි. දැන් මට මතකයි හොඳටම අපේ තාත්තා මැරිච්ච වෙලාවේ මං මිනි වල අතින් හාරලා තියෙනවා. කියන්නේ මිනි වලම හාරලා නේ මම කියන්නේ චුට්ටක් උඩ පස් ලේයර් එක මම මේව හාරලා තියෙනවා. මට මේක බලන්න පුළුවන් නම් මේ මට ඒ වෙලේ ජන්තම්වත් සංඥාවක් තිබ්බේ නෑ. මම මගේ තාත්තා මගේ කියන මහා කසික් කබල් මානසිකත්වයේ හැර යන්තම්වත් අදහසක් තිබ්බනම් කර්මානුරූපීව හටගන්න ස්කන්ධ කර්මයේ ඡය වෙද්දි ඡය වෙනවා කියලා මම නම් ආයි අම්මා මරුණ කියලා නම් පින්වත්නි මේ පස්තල දාලා ඉන්නේ වලක් කපලා වල දාලා ගෙදර එනවා මිසක් බණ කියන එකවත් නවත්තන්නේ. හදිසියෙන් මේ බණ කියන එක අතරතුර අපේ අම්මා මැරලා කියලා කෝල් එකක් ආවොත් ඔබ හිතන්නේ හිතන්නේ දැන් ඕගලන්ට කෝල් එකක් එනවා අම්මා මැරලා කියලා. මේ බණ අහන අතරතුර. ඕගොල්ලෝ අඬලා අනේ ආමුදුරනේ අපේ අම්මා නැතිලා ටක් ගාලා දුවලෙන්න මේ බණ කියන එක අතරතුර මට આવුත් එහෙම අම්මා නැති වෙලා කියලා මම මේ බණ එක ඉවර කරලා යන්නේ. අය අර කෝසල මල් බන්දුල මල්ලිකාව කරේ දාන්නේ නැත්වි නෑනේ පුතයි දරුවෝ ටිකයි මැරලා කියලා චිට් එක ආවා. ඇයි ඕගොල්ලෝ ඒ භූමියටපත් වෙන්නේ නැත්තේ? ඇයි ඒ භූමිය ස්පර්ශ කරන තැනට එන්න හදන්නේ නැත්තේ? හැමදාම අනිත්‍ය ලෝකෙට අඬාඳින්නද දඟලන්නේ? හැමදාම දුක්ඛ ලෝකෙට අඬාඳින්නද දඟලන්නේ? ඔය දුව දිහා පුතා දිහා බලන්න පිඟුතුනේ ඔය අනිත්‍ය දේවල්. ඕගොල්ලෝ එන්නේ මේ ඒ ළමයාගේ කර්මයට වගේ කියන්න ඕනේ. කර්මයේ ඡය වෙච්ච ගමන් ආයුෂ ඡය වෙලා යනවා. ආයුෂ ඡය වෙච්ච ගමන් කර්මයේ තිබ්බත් මැරෙන්න වෙනවා. එතකොට මේ ලෝකෙ හැදිලා තියෙන්නේ එහෙම. එහෙම ලෝකයක් ගැන බලාපොරොත්තු දල්ලන් හිදීම මෝඩකමක්ද නැද්ද? මෝඩකමක්. ඒම ලෝකයක සැප හොයන්න යාම මුක්කුඩ සැප. මම ඔයාලට කියන්නේ මුක්කු සැප කියලා. වචනේ නම් පොඩක් ඇතයි මුක්කු කියලා කියන්නේ දරනිකන් හරි නැති වචනයක්. ඒ වුණාට මම ඔකට කියන්නේ මුක්කු සැපය කියලා. මම කලිනුත් මේක කියලා තියෙනවා කොයිද හරිනේ. මුක්කු සැප. මිනිස්සු හොයන්නේ මුක්කු වල මුක්කුඩ තියෙන සැප. මුක්කු වැටිච්ච ගමන් මිනිස්සුන්ගේ සැපත් බිම මුක්කුත් බිම මිනිස්සුත් බිම. මුක්කුත් බිම මිනිස්සුත් බිම සැපත් බිම. මුක්කු සැප. දරුවා කියන්නේ මුක්කුවක්. දරුවාගේ හේතු ටික මුක්කු කියන්නේ දන්නවනේ අර මෙහෙම ස්ලැබ් වලට ගහලා තියෙන මෙහෙම යටට අල්ලගෙන ඉන්නේ මුක්කුව. දැන් ස්ලැබ් එකක් නම් පින්වතුනි ඊට වඩා ඇත්තටම විශ්වාසයි. හොඳේ මුක්කු ගැලවුවාම ස්ලැබ් එකක් උඩ යන්න පුළුවන්. ලෝකය නම් මුක්කු නැති වෙච්ච ගමන් කඩාගෙන වැටෙනවා. ඒ නිසා මේ යම් දේවල් මත ඩිපෙන්ඩ් වෙච්ච යම් දේවල් මත පදනම් වෙච්ච తాවකාලික රූපාදී තැන් වලට දැන් ඔයගලන්ගේ ඇහැ ගන්න ඇහැ කියන්නේ පින්වතුනි අනාත්ම ඵලයක්. තමන්ගේ මේ බාහිර රූපය පසකින් තබේවා. තමන්ගේ රූපයත් අනාත්මයි දේ ඔයගලන්ගේ ඇහැ අනාත්ම ඵලයක්. හදීසිවත් ඔහොමම තියෙද්දි කර්මානුරූපීව පෙරකාගේරි ඇසන්ද කරපු විපාකයක් ආවොත් එම ඔහොමම තියෙද්දි පේන්නේ නැති වෙනවා. දැන් මම දන්න පොඩි කෙනෙක් ඉන්නවා. පොඩි කාලේ අර ටෙනිස් ටේබල් ටෙනිස් ගහ ඉන්නකොට බෝලේ ගහපු පාර ක්ෂණ මාත්‍රයක් ඇතුළත බෝලේ බිත්තිය වැදලා ඇහි වැදුනා. මේ ඇහි පොඩි පෙනීමේ අඩුවක් තියෙනවා. මොකද කරන්නේ? කර්මය කියන එක පිටුතුනි ලේසිනේ. එහෙම බෝලේ වදින්න ඕනේ. මම දන්න තාත්තා කෙනෙක් මීය පෙරේදා අසනීප වෙලා තිබ්බා. මේ ඇත්ත කතාවයි මේවා කල්පනා කරද්දී. මොකක්ද එක රූපය දෙකක් වෙලා පේනවා. මොකක්ද හේතුව මේ ස්නායුවක් ප්‍රශ්නයක් වෙනවා. ආයි කර්මයේම ෂේ වෙලා ගිහිල්ලා ආපහු හරියනකොට හරියනවා මිසක කර්මානුරූපීව මේ අපේ ඇහැ කියන එක හැදිලා තියෙන්නේ. ඒක කොයි වෙලේ හරි කර්මයේ ෂේ වෙද්දි ෂේ වෙන්න පුළුවන්. දැන් අම්මජෝසයන්හසගේ S2 අවුරුදු දෙම්මට 30ක් මම මේ ෆ්ලෑෂස් කියන ෆ්ලෑෂර් ඉස්සරහා බණ කියලා තියෙන ඕන තරම්. ඉතින් මම දන්නවා මේක කර්මානුරූපීවත් ෂේ වෙනවා, පාවිච්චියට ගද්දිත් ෂේ වෙනවා. ඉතින් මම මේ වගේ අයින් වෙලා මේක පරිස්සම් කරාට වැඩක් නැහැ. මේක කර්මානුරූපීව කොහොමත් ඡය වෙනවා. ඒ නිසා මේකෙන් වැඩක් අරගෙන ඡය වුණොත් යන්තම් ඒ සතුට හරි තියෙයිනේ. ඉතින් වැඩ ගන්නවා. කන කියන්නේ කර්මානුරූපී බලන්නකො නැද්ද කියලා. ඒකට ඇහෙන ශබ්දය කියන එක කර්මානුරූපී
කියන්නේ කර්මයේ විපාකයන්නේ. ඇස කියන්නේ කර්මයේ විපාකය. පුරාණ කර්මය. කන කියන්නේ පුරාණ කර්මයක විපාකය. දැන් පින්වතුනි මේ මට පේන්න තියෙන හැම ලෝකෙම ඕගොල්ලන්ගේ පුතාට දුවට දැන් අද හිතන්න දැන් ඔහොමම හිතන්න මගේ පුතුගේ හරි දුවගේ හරි මරණය මගේ ඉස්සරහා මෙහෙම තියෙනවා. මෙහෙම දැන් හිතනවා තියෙනවා කියලා හිතන්න. මොකද ඕගොල්ලෝ ඒකත් එක්ක කරන්නේ? මගේ පුතාගේ දුවගේ මරණය මෙහෙම තියෙනවා. නැත්නම් ඕගොල්ලන්ගේ අම්මගේ තාත්තගේ ඕගොල්ලෝ ආදරය කරන කාගේ හරි මරණය මෙහෙම තියෙනවා. යාළුවගේ හරි. මගේ හරි කියලා හිතන්න. ධම්මජසයන් සපත් වුණා කියලා. දැන් මොකද ඕගොල්ලෝ කරන්නේ? අඬන්න කලේ බරස්ස නික්කේපු මේ කය කියන්නේ දාලා යන්න තියෙන දෙයක්. මේ අඬනවාද? ඒ දෙයනේ සංසාරේ අනකොට ඒ ළමයා කරගත්තු කර්මානුරූපීව විපාකයක් විදිහට ඕගලන්ගේ බඩේ පහළුණා කියලා. ඒකට ඕගොල්ලෝ මම මගේ පුතා කියලා දාගත්තට ඒ ළමයා ගත කරන්නේ ඒ ළමයාගේ කර්මය. එයාගේ කර්ම ඉවර වෙච්ච ගමන් විපාකය නිරුද්ධ වෙනවා. විපාකය නැති වෙනකොට මැරෙනවා. අල්ලලා විසික් කරනවා මිසක මොකටද අඬන්නේ? මොකටද අඬන්නේ? දැන් ගෙදර ලුණු කපනවා කියලාද? අම්මා කෙනෙක් ලුණු කපනවා. මගේ පුතාට යන්නේ සෙනෙහසත් ටිකක් දාන්න ඕනේ. මොන බොරු කෝලන්ද? බොරුනි පිටුතුනි සංසාරේ එනකොට ඔය හම්බ වෙච්ච එක පුතෙක් විතරයි ඔය බඩට ආව. තව හම්බෙයිද දන්නෙත් නෑ. අතීතේ හම්බෙලා හිටිය දරුවෝ ගන්නතොත් එහෙම ගණන් කරන්න බැහැ. නිසා මේ පාර මගේ මේ ගෙදර ඉපදිච්ච එකා ඌට දැන් තනියෙන් කන්න බොන්න බෑ. ඕකයි කතාව. ඌට තනියෙන් කන්න බොන්න බෑ. පොඩිනේ. ඒ නිසා මූට මේ පුළුවන් කාලේ වෙනකන් අපි කන්න දෙන්න ඕනි කියලා හිතාගෙන ලුණු ටික කපලා කන්න දෙන්න. මගේ පුතා මම බලා ගන්න ඕනි නෑ. මෙයා දුර්වලයි. මෙයාට කන්න බොන්න බෑ. මෙයා ටිකක් ලොකු වෙලා යාට කන්න බොන්න ක්‍රමයක් හොයාගන්නකම් මම කන්න බොන්න ටික හොයලා දෙන්න. ඒකයි අම්මා කෙනෙක් යුතුයකම කරන්නේ. උගන්වනවා කියලා කරන්නේ තාත්තගේ අම්මගේ නිලතලයේ නම්බුව ගැන නෙමෙයි. දැන් අද අම්මලා උගන්වන්නේ මේ අපිට හොඳ ආඩම්බරයක් වෙන්න ඔයා හොඳට ඉගෙන ගන්න ඕනේ. මගේ පුතා කියලා පෙන්නන්න. මගේ දුව කියලා පෙන්නන්න නැහැ. ඒ ළමයාට උගන්වන්න ඕනේ ඔබ හම්බ කරගන්න තමයි ඔබට කන්න පුළුවන්. ඒ නිසා කන්න පුළුවන් ගානට හම්බ කරගනි. එච්චරයි. අද අම්මලට දරුවෝ මෙහෙම මා මල කෝලන් දැන් නම් ඔය තරුණ අම්මලා ඉන්නවා අම්මේ. අපේ පිටසහස මේ දරුවව පාවිච්චි කරනවා අම්මගේ මොකද ඒකට කියන්නේ? අවශ්‍යතාවලට. ඒ කියන්නේ මට මෙහෙම දක්ෂ දරුවෙක් ඉන්නවා කියලා මමත්වය පුම්බන්න අර අහිංසකී පොඩි එකී ඒකට ඇඳුමක් අඳන්නේ හොඳට. හරිද? වෙඩින් එකකට ගියොත් පල්ලලා කරලා කොටට මේ පොඩි කෙල්ලෝනි සමූහ වශයෙන් මිනිසුන්ගේ ඇස් ඉස්සරහා දූෂණයට ලක් වෙනවනේ. අම්මා කෙනෙක් එහෙමද? මගේ කෙල්ල හිටපු දෙ. මාව පුම්බන්න මම මොකටද මේ කෙල්ලෙක්ව ප්‍රයෝජනයට ගන්නේ? එයාට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා ඒක වීඩියෝ කරලා දානවා අපේ දුව අපේ පුතා. මොකද අර ඵලය කියන එකේ ස්වභාවය තේරුම් ගන්න නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන. ඒක තේරුම් ගන්න නැතුව ඒ ඵලයට ඇලුම් කිරීම වශයෙන් ඒ ඵලය මුලා වෙනවා. අන්න කියනවා මගේ පිටුතුනි. ඒ නිසා මහණෙනි මේ ඇහැ අනාත්මයි. ඇහැ අනිත්‍යයි. ඇහැ දුකයි. රූපය කියන එක අනිත්‍යයි. රූපය කියන එක දුකයි. රූපය කියන එක අනාත්මයි. මේ අනිත්‍ය වූ දුක්ඛ වූ ඇහැකුත් රූපයකුත් නිසා ඇතිවෙන චක්කු විඥානය ගැන කතා කරන්න දෙයක්. රූපයත් අනිත්‍යයි නම් ඇහත් අනිත්‍යයි නම් ඒ දෙක සමவாயෙන් හටගන්න චක්කු විඥානී නිට්ටයයි අනිත්‍යයිද? දැන් බලන්න ගිනි කූරේ තියෙන්නේ වෙඩි බෙහෙත් ටිකයි. එතකොට ගිනි පෙල්ල කියන එක නිට්ටයයිද අනිත්‍යයිද? ගිනි කූරක් මෙහෙම ගැහුවාම පත්තු වෙන ගින්දර නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. වෙඩි බෙහෙත් ඉවරෙච්ච ගමන් ඉවර වෙනවා. අපි ඒක නිවෙන්න කලින් පත්තු කරගන්න ටක් ගාලා කියලා පත්තු කරේ. ඉතින් චක්කු විඥානය කියන්නේ ගිනි දැල්ල වගේ නම්, ඇහැ කියන්නේ ගිනි පෙට්ටිය වගේ නම්, රූපය කියන්නේ ගිනි කූර වගේ නම්, කූරයි පෙට්ටියයි ඇහැයි රූපයයි ඇතිල් වුණාට පස්සේ චක්කු විඥානය කියන දැල්ල ඇති වෙනවා. දැල්ල නිට්ටයයිද අනිත්‍යයි? අනිත්‍යයි. අනිත්‍ය චක්කු විඥාන, අනිත්‍ය සෝත විඥාන, අනිත්‍ය ගහන විඥාන කියන්නේ සැපක්ද දුකක්ද? දුකක්. ඇයිද එන්නේ අනිත්‍යයි නම් ආයි හට ගන්නව. එතන මම දැන් රස නෙල්ලි ගෙඩියක් කනවා. නෙල්ලි ගෙඩියක් කනකොට දැන් නෙල්ලි ගෙඩිය කටේ තියාගත්තාම මොන සැපයි. අර අපි කියන්නේ මේ ඕගොල්ලෝ දැකලා තියෙනවද මේ නෙල්ලි ගෙඩිය නෙමෙයි ගන්නකො මේ අර බොම්බයි මොටයි જાතියක් තියෙනවනේ. අර ලොකු රෝස් පාට නිල් පාට දේවල්. ඒක කටේ තියාගෙන ඔකට මේ ලංකාවේ කියන්නේ අතුරුදහන් කියලා. හොඳේ. ඇයි අතුරුදහන් කියලා කියන්නේ? කටේ තියාගත්තාම නැතිලා යනවා. ඉතින් අර ලොකු බෑග් එකක් අරන්
කනවා කටේ තියෙනවා ජීවා විඤ්ඤාණය ඇති වෙනවා විඤ්ඤාණයට හිතා ගන්නත් බෑ මොකද උනේ කියලා බොම්බයි මොටයකට වෙච්ච දේුත් නේ ජීවා ප්‍රසාදයත් අනිත්‍ය වෙලා කියලා. ඉතින් අනිත්‍ය ප්‍රසාද නිසා ඇති වෙන විඤ්ඤාණ අනිත්‍ය. ඉතින් කනවා සීනි කිය දැන කනවා. ඕගලන්ට ගෙනල්ලා දුන්නොත් ඕගොල්ලොත් කනවා. අනිත්‍ය විඤ්ඤාණයක් නිසා හටගන්න සැප වේදනාව. ඒ බොම්බයි මොටයක නිසා ඇති වෙන සැප වේදනාව නිත්‍යයිද අනිත්‍යයිද? කොච්චර කන්නද? හොඳම වැඩේ තමයි පින්විතනේ මේවට තියෙන ආශ කියන්නේ මේ ලෝකෙන් උපදි මම කියන්නේ මේ කිව්වේ බොම්බයි මොටයක වළඳන්න තු ඉන්න කියලා නෙමෙයි. කාලා බීලා ජීවත් වෙන්න. මේ ලෝකෙන් ලැබෙන සැප වේදනාවට මුලා වෙන්න එපා. ඒක අනිත්‍යයි. ඒ සැප වේදනාව දුකක්. ඒ සැප වේදනාව පීඩාවක් අනාත්මයි. ඔකට අනිත්‍ය වූ දුක්ඛ වූ සැප වේදනාවක් අනාත්ම වූ සැප වේදනාවක් පස්සේ පන්නගෙන ගිහිල්ලා මැරෙනකම්ම පන්නගෙන ගිහිල්ලා වයසටත් ගියාට පස්සේ දිරලා ගියාට පස්සේ ස්පිරිතාලේ ඇඳකට වැටුණාට පස්සේ පිළිකාරු හල්ලකට වැටුණාට පස්සේ අයියෝ අපි මෙච්චර කල් දිව්වේ මිරිඟුවක් පස්සේ නිකුවට වැඩක් නැහැ දැන් තේරුම් අරන් අයින් වෙන්න මේවා ගැස්සේ දුවන්න එපා මේ අත කැපුණොත් කැපිච්ච දෙන්න මේකට පිළිකාවක් හැදුනොත් හැදිච්ච දෙන්න අනාත්ම වූ ඵල අපි මොනා කරන්නේ හැප්පිලා මලොත් මැරිච්ච දෙන්න එහෙමනේ නිරුත්සාහී වීම පංචස්කන්ධ විශේෂ නිරුත්සාහ වීම තෘෂ්ණා සංඛ්‍යාත උපාදානයන් වශයෙන් ගෙන මේ උත්සාහ වශයෙන් තම සත්‍යයක් විදියට සසරේ පැවතින්න ඕනේ කියන අඳුරු සංකල්පය දුරු කරගන්න ඕනේ. ඒක දුරු කරගන්න. මෙන්න ඔබට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ තුන මහත්ෝපකාරයක් වෙනවා මේ සූත්‍රවල තියෙන. හැබැයි පිටුට මම මේ කියන එක නිකන් තේරෙන්නේ නැහැ. මේක අහන් හිටියා කියලා හෙට ආහිටපන්කෝ මම ඔක්කොම අතාරින්නම් එහෙම තේරෙන එකක් නෙමෙයි. මේක මගේ පින්නි මහා ගැඹුරින් විවේකීව කරුණු සහිතව කල්පනා කරමින් හිතලා තේරුම් ගන්න ඕනි එකක්. එහෙම තේරුම් ගන්න නැතුව මේ දැනෙන සැප වේදනාව දුරු කරනවා කියන එක සත්‍යයට කරන්න පුළුවන් එකක් නෙමෙයි. කියන්නේ සත්‍යය කරන්නේ දැනෙන සැප වේදනාව විඳින එක. එතෙන්දී මම ඔබට කතාවක් කියන්නේ. මගේ පින්වතුන්ලාට පුළුවන් නම් අද ගිහිල්ලා ගෙදර ගිහිල්ලා තේ එකක් හදන්න. තේ එකක් හදලා සාමාන්‍යයෙන් දිවේ තියාගන්න පුළුවන් ගානට නිවුනට පස්සේ මම කියනක උතරහන් හොඳ තේ එකක් හදාගන්න ඕනේ. දිවට තියලා දිවේ මේ මැද හරියට තියන්න. මේ අයිනර් නෙමෙයි හොඳේ. මැද හරියට තියන්න. තියලා ගිලින් නැතුව එළියට දාන්න. ඒ කියන්නේ තේ චුට්ටක් හදාගෙන හැන්දර අරගෙන අර අපි රස බලන්නේ. ඒ වගේ කටට අරගෙන තේක කටේ තියන් ඉඳලා එළියට දාන්න. ඔග්ගලන්ට අනිවාර්යෙන්ම ඔය තේක කටට ගත්තට පස්සේ හිතෙන්නේ එළියට දාන්න නෙමෙයි. තේ ටික කටට ගත්තට පස්සේ ඔයගලන්ට හිතෙන්නේ ඕක බොන්න ගිලලා දාන්න. ඒ කරලා එළියට දාලා අර තේ රසවත් විඳින්න නැතුව කටත් වතුරයකින් හොදලා එළියට දාලා බලන්න. ඒක යුද්ධයක්. හේතුව සත්වයා කැමති සැප වේදනාව විඳින්න මිසක් ඒකෙන් තොර වෙන්න නෙමෙයි. ඒ නිසා සත්වයා මේ සැප වේදනාවන්ගේ ඇතිවීම දන්නෙත් නෑ. සමුදය දන්නෙත් නෑ. හේතු අත්තංග කියන්නේ නැතිවීම දන්නෙත් නෑ. ආදීනව දන්නෙත් නෑ. ආස්වාදය දන්නෙත් නෑ. නිස්සරණය දන්නෙත් නෑ. සමුදය දන්නෙත් නෑ. නැතිවීම දන්නෙත් නෑ. ආදීනව දන්නෙත් නෑ. ආස්වාදය දන්නෙත් නෑ. නිස්සරණය දන්නෙත් නෑ. හැමදාම සත්‍යය කරන්නේ මේ ලෝකයට මුලා වෙලා ආදීනව දකින්න ඕනේ කිය ආදීනව දකින්න නැතුව ඒ වගේ ආස්වාද ස්වල්පයට මුලා වෙනවා. තණ්හාවෙන් ලෝකේ අල්ලගෙන ස්කන්ධ පහ මමය කියලා අල්ලගෙන ඒක පෝෂණය කර කර අපායට ගියොත් ඒ ආත්මෙත් අල්ලගන්න. කූඩැල්ලෙක් වුණොත් එයා තත්‍රාභිනන්දනී. ඒ තැන්වල ඇලෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ නොයේක් දෘෂ්ටි අල්ලගන්න. මිච්ඡා දිට්ඨි පහන. මෙන්න බුදුරණවහන්සේ කියනවා මහණෙනි. අතකෝ අඤ්ඤතර බික්කු යේන භගවා තේන උපසංකමිත්වා ඒකමන්ත නිසීදී අන්නහනවා කතන්නකෝ භන්තේ ඥානතෝ කතම් පස්සතෝ
මිච්ඡා දිට්ඨි පහියති. මිච්ඡා දිට්ඨිය දුරු වෙන්න මොකද්ද කරන්න ඕනේ? සත්‍යම එක එක දෘෂ්ටිවල එක එක දේව පිළිම අදහනවා, එක එක දෘෂ්ටි අදහනවා, එක එක දර්ශන විශ්වාස කරනවා. අන්න කියනවා මහණෙනි මේ දෘෂ්ටි ඔක්කොම දුරු වෙන්න නම් බික්කු චක්කුංකෝ බික්කු අනිච්චතෝ ඥානතෝ පස්සතෝ මිච්ඡා දිට්ඨි පහියති. රූපේ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ මිච්ඡා දිට්ඨි පහියති. චක්කු විඥානං අනිච්චතෝ ඥානතෝ පස්සතෝ මිච්ඡා දිට්ඨි පහියති. මේ මොකක්වත් නෙමෙයි කරන්න ඕනේ. මේ ඇහි ස්වභාවය කල්පනා කරන්න. මේ ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ ඇහැ වයසට යන්නේ නැද්ද? යනවා. පේන්නේ නැති වෙන්නේ නැද්ද? නැති වෙනවා. තදෙන් මට 29ක්. දැන් කණ්ණාඩි නැහැ. තව අවුරුදු 10කින් ඔයගොල්ලෝ බලන්න අනිවාර්යෙන් කණ්ණාඩි දෙකක් ඇහිටිය යොන. දැන් අවුරුදු 40ක් වෙනකොට මට හැමෝම කියන කතාව 40 සැන්දිරිය මේ ස්වාමීන් වහන්සේ දැන් නම් පොඩ්ඩක් පේන්නේ නැහැ. ලැජ්ජයි කණ්ණාඩි දාන්න සමහරු. හැබැයි පේන්නේ නැහැ කියලා දන්නවා. ධම්මජ සයනස හොඳටම දන්නවා වගේ මේ ඇහැ ටික දවසකින් පේන්නේ නැති වෙලා චක්කුපාල තෙරුණා සිටුනා වගේ අන්ධම වෙලා යයි. මොකද කරන්නේ? ඒක තමයි හැටි. ඒක රියැලිටි. යථාර්ථය කියන්නේ සත්‍ය. එතකොට ඒ සත්‍යයට ඉඩ දෙනවා මිසක ඒ සත්‍යත් එක්ක ජීවත් වෙනවා මිසක ඒකට ඔබෙන් මම හිතන්නේ නැහැ කොහෙටද යන්න පුළුවන්. මේ සව සූත්‍ර ගොඩක් වෙනවා. සක්කාය දිට්ඨි පහන සූත්‍රය මහණෙනි. බුදුරජාණන් ගහනවා කොහොම දකින්න කෙනාගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙයිද? ඇහැ දුකයි කියලා දකින්න කෙනාගේ. රූපය දුකයි කියලා දකින්න කෙනාගේ. බලන්න මේවා සක්කාය දිට්ඨිය කියන්නේ මිච්ඡා දිට්ඨිය කියන්නේ මිච්ඡා දිට්ඨියට කිව්වේ අනිච්ච සංඥාව. හොඳයි. සක්කාය දිට්ඨියට කිව්වේ දුක. අත්තානු දිට්ඨියට කිව්වේ අනාත්මය. බලන්න මේ තුන බුදුරජාණන් වහන්සේ මිච්ඡා දිට්ඨියයි සක්කාය දිට්ඨියයි අත්තානු දිට්ඨියයි තුනක්. කෙනෙක් මේක ආත්මයක්, මේක සත්‍ය, මේක ඊශ්වර ආදී දෙවි කෙනෙක් ඉන්නවයි ලෝකේ මවන කෙනෙක් ඉන්නවයි කියන දෘෂ්ටි ඉන්නවා නම් එයා අනාත්මය වැඩුවොත් එයාට ඒ දෘෂ්ටිය දුර වෙලා යනවා. කෙනෙක් මේවා මෙහෙම කරොත් මෙහෙම තියයි, මෙහෙම කරොත් මෙහෙම තියයි, මේ දේවල් කරොත් මෙහෙම පවත් ගන්න පුළුවන් කියලා ස්ථීර සංඥාවෙන් ලෝකයක් එක්ක ඉන්නවා නම් එයා අනිත්‍ය සංඥාව වැඩුවොත් එයාට මේ මිච්ඡා දිට්ඨි ටික ප්‍රහීන වෙලා යනවා. කෙනෙක් පංච උපාදානස්කන්ධය නැත්නම් පංචස්කන්ධය වර්ධවාගෙන ඒක සැපයි කියලා තේරුම් අරගෙන පංචස්කන්ධයේ සත්පුද්ගල භාවයක් පනවගෙන ජීවත් වෙනවා නම් කරන්න තියෙන්නේ මෙන්න කියනවා. මොකද කියන්නේ? සක්කාය දිට්ඨියකට කියලා තියෙනවා. චක්කුංකෝ බික්කු දුක්ඛතෝ. ඇහැ දුකයි, රූපය දුකයි, මේ වේදනාව සුඛංවා දුක්ඛංවා මේ ඔක්කොම දුකයි. දැන් බලන්න පුළුවන් කොහොමද සැප වේදනාව දුකක් වෙන්නේ? ඒ හිතමු සැප වේදනාව දුකක් වෙන්නේ. අපි හිතමු කවුරු හරි කෙනෙක් මී අඹ කන්න කැමති. මී අඹ කන්න කැමති කෙනෙක්ට මී අඹ කටේ තියෙනකොට එන්නේ සැප වේදනාවක්. එතකොට ඒ සැප වේදනාව දුකක් කියලා දැකගන්නේ කොහොමද? හොඳ පැණි වේරෙන මී අඹ ගෙඩියක් ගත්තොත් ඒක කනකොට සැපයිද දුකයි? ඒක කනකොට කටට සැපන්නේ උපදින්නේ. ඒතර හාමුදුරනේ ඒක කොහොමද දුකක් වෙන්නේ? ඇයි පින්වතුනි? මේ බලන්න. මී අඹ කන්න සල්ලි ඕන. සල්ලි හම්බ කරන්න ජොබ් එකක් ඕන. ජොබ් එකට උපාධියක් ඕන. උපාධියට ඉගෙන ගන්න ඕන. අවුරුදු ගාණක් පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිහිල්ලා අවුරුදු ගාණක් ඉගෙනගෙන කැම්පස් වල අවුරුදු 5-6 කට්ට කාලා දුෂ්කර සේවාවල යෙදিলা අවුරුදු ගාණක් දුක් විඳලා හම්බ කරලා හම්බෙන පඩියේ මී අඹ කන්න දෙන්නේ. එතකොට අර පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන රැකී ආරක්ෂා කරලා ඔක්කොම කරපු දේවල් සැපයිද දුකයිද? දුකයි. ඉතින් දුකෙන් උපදින ඵලයේ සැපක් වෙන්නේ කොහොමද? කුෂ්ඨයෙන් හටගන්න කැසීම සැපක් නෙමෙයි. ඒක කුෂ්ඨ සැපයක්. එහෙනම් දුකෙන් හම්බෙන සැපය ඒක දුකක්ද සැපක්ද? දුකක්. අනිත් එක තමයි ඒවා පවතින්නේ නැතිකම. එච්චර අමාරුවෙන් කාලා මී අඹ දෙකක් තුනක් කනකොට කතාව ඉවරයි. ඒ කියන්නේ එකින් එකට වෙන වෙනම ජීව විඥාන උපදී. ඒ ඵලය අඩුම දෙයි හාමුදුරනේ අවුරුදු 10ක් මහන්සියනම සතියක්වත් තියෙන්නේ දීපා. බෑ. අද රැයත් කාලා හෙට රැයත් කන්න. අනිද්ද රැයත් කන්න. ඊළඟ දවසේ රැයත් කන්න. හැමදාම අපි හම්බ කර මැරෙනකන් සැප වේදනා දිදී ඉන්නවා. ඒකද කරන්නේ. ඒක තමයි කරන්න හදන්නේ. ඊළඟට දුකයි ඒක නැතිවීම. ඒ විපරිණාමය දුකයි. ඒක පවතින්නේ නැතිකම. ඒවා පරිස්සම් කරමු. මාද චිත්‍රාව එක්ටම්ගේ දාලා දරුවෙක් ලැබෙන්න ආවනේ. ඒ පිච්චර පරිස්සම් කරලත් ඒක විපරිණාමයටපත් වුණාකම ඒ දුක පරිස්සම් කිරීමත් දුක. පරිස්සම් කළ පරිස්සම් වෙන්නේ නැති වුණාම දුක. ඇත්තටම කියනවනේ මේ මුළු කාම ලෝකෙම දුකක් පිටින්. මේක ඇතුලේ සැප නම් හොයන්න එපා. මේක ඇතුලේ සමස්තය දුකක්. මේක ඇතුලේ සමස්තය පීඩාවක්. මේ ලැබෙන පොඩි පොඩි ආස්වාද මාත්‍රයට
මුලා වෙන්න එපා. ඒ ආස්වාද මාත්‍රයෙන් වැඩක් කරගෙන මේකෙන් ඈතර වෙලා යනවා මිසක මේකට ඇලි ඇලි ඉඳලා වැඩක් නෑ. ඉතින් ඔය අත්තාණු දිට්ඨි ප්‍රහාණය කියන එකෙන් මම මේකෙදි කතා කළා සූත්‍ර 12ක් තියෙනවා මේ වර්ගයේ. කොට්ටිද සූත්‍ර 3යි, මිච්ඡා දිට්ඨි 4යි, සක්කාය දිට්ඨි 5යි, අත්තාණු දිට්ඨි 6යි. 12න් සූත්‍ර 6ක් මේ කතා කරා. හරිනේ. සම්පූර්ණ සූත්‍ර 6ක් කතා කරා. ඉතින් මේකේ තවත් මේකේ තියෙනවා කතා කරනවා නම් ගොඩාක් සූත්‍ර. නමුත් මම හිතනවා මේක ඔයගලන්ට ඉතාම ප්‍රමාණවත් කියලා. මේක සමහර මේකේ සූත්‍ර ඔව් මම මේ පෙරලම් පෙන්නන්නේ ඔයගලන්ට මේක හරි ලේසි එතකොට. ඔව් සූත්‍ර 12යි. මෙන්න මේ ටික පැත්තකට ගිහිල්ලා විවේකී මනසක ඔයගලන්ට තේරෙනවද මම මේ කියන එක පිටු. මට මේ කියන්න ඕනි උනේ අවසාන නිගමනය තමයි මේකෙන් ගන්න පුළුවන්. අපිට මේ පේන්න දැනෙන්න තියෙන ලෝකය දුකක්. ඒක අනාත්ම ප්‍රවාහයක පවතින අනාත්ම ඵලයක්. ඒතර මේ අනාත්ම ලෝකයට අනාත්ම ස්කන්ධ වලට අනිත්‍ය ස්කන්ධ වලට අපි හැපි ඉඳලා වැඩක් නෑ. ඕගොල්ලෝ අම්මලා නම් දරුවන්ට වේල පෙළ ඒගොල්ලන්ට ලොකු වෙන්න දීලා ලොකු වුණාට පස්සේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න දීලා ඕගොල්ලෝ මේ ස්කන්ධ වලින් අයින් වෙන ගමනට එන්න. නැතුව ආපහු ගිහිල්ලා ඒගොල්ලෝ ලොකු වුණාට පස්සේ මුණුබුරොත් එක්ක ආපහු කැරම් ගහන්න යන්න එපා. ඒක මොන ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දරුවෝ බලාගනි. ඕගොල්ලෝ එතකොට මේ නිදහස් වෙන්නේ නැද්ද? හැමදාම මේ ස්කන්ධත් එක්ක ඉඳලා මැරලා ගිහලා සසරට වැටෙන්න හදන්නේ. දරුවෝ කසාද බෑ ලොකු වුණාට පස්සේ පුතේ මෙන්න මෙහෙමයි දරුවෙක් නාවනි කියලා බෝනික් එක්ක හරි අරන් නාවලා පෙන්නලා අහින් වෙලා යන්න. නැත්තම් මුණුබුරා බඳින දවසෙත් ආච්චිව දෙවෙනි මන මාළියට ගන්න ඇයි ආච්චි එකටත් එහෙට අනිද්දාට. බලන්නකෝ අපේ දුවගේ දුව මට තමයි දෙවෙනි මන මාළට එන්නේ කිව්වේ කියලා. හෙට අනිද්දාට ඌවත් වෙයි. මොකක්ද මේක ඉවර කරගන්නේ නැද්ද? හැමදාම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඵලයට හැපි දින්න හදන්නේ. මම හිතනවා මගේ පින්වදරන් මේ කතාව තේරෙන්නේ නැති කියලා. කොහොමද මගේ සන්නස කොහොමද අපි මේවා තේරුම් ගන්නේ? අපි මේ ඉන කාර්යබහුල ගිහි ජීවිතේ ගිහි රටාවේ ඔබ වහන්සේලා නම් කියයි අපි කොහොමද මේක තේරුම් ගන්නේ? වෙනත් මේකට මං හිතනවා මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි හැමදාම දැන් අපි ශුෂ්ක විපස්සනා භාවනා මාලාවක් කරලා තියෙනවා. බණ මං හිතන්නේ පටිච්ච සමුප්පාද දේශනා විතරක් 20කට අධිකයි. හරියම පිරිසුදු පැහැදිලි දේශනා 20කට අධිකයි. ඉතින් මේව අහලා මගේ පින්වත්තුන්ලා හිමින් සැරේ මේක තේරුම් අරගන්න උත්සාහ කරන්න අනිත් දේවල් වලට තත්පර වෙවි ප්‍රමාද වෙවි ඉන්නේ නැතුව. බුදුරජාණන් වහන්සේ කියනවා එක වෙලාවක මහණෙනි මම ශාස්ත්‍රූ කෙනෙක් තමන්ගේ ශ්‍රාවකයන්ට අනුකම්පාවෙන් කියන්න ඕනේ ඔක්කොම දේවල් කියලා ඉවරයි. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ මේකට වෙලා ප්‍රමාද වෙවි ඉන්න එපා. අන්න කියනවා ඒතානි රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි අන්න ඒතානි අරඤ්ඤානි අන්න ආරණ්‍ය අන්න රුක්ක මූල අන්න ශුඤ්ඤාග වන්න බුදුහාමුදුරුවෝ අපිට පැනවුවේ මේක අවබෝධ කරගන්න මාලිගා නෙමෙයි. ගහක් මුලකට යන්න ගලක් ගාවට යන්න ආරණ්‍යයක් කියලා කියන්නේ මේ සේනාසනයක්ම වෙන්න ඕනේ නැහැ. මිනිස්සු නැති මනුෂ්‍ය වාසය නැති භූමියක්. මනුෂ්‍ය වාසයෙන් දුර භූමියක්. ඉතින් ජහයත යන්න ගිහලා භාවනා කරන්න ධානය වඩන්න මා ප්‍රමාද වෙන්න එපා. මා පච්චා විප්පටිසාරනෝ. දැන් ප්‍රමාද වෙලා දරුවෝ මැත්තේ අරගොල්ලෝ මැත්තේ මේගොල්ලෝ මැත්තේ කොරස් මැත්තේ වැටිලා මා පච්චා විප්පටිසාරන පස්සේ ñුරු ගන්න එපා. ඕක තමයි කියලා තියෙන්නේ. පස්සේ විපිලිසර වෙන්න එපා. පස්සේ නිකන් අනම්මනම් කියන්න එපා. අපි කියන්නේ මේ දැන් මේක ගන්න නැතුව පස්සේ නිකන් ñුරු ගන්න එන්න එපා. ඒක තමයි මේ කියන්නේ ñුරු ගන්න යන්න එපා. දැන් මේ අම්මලාට කරන්න දෙයක් නැහැ. හොඳේ. බබා බඩට ආව දාන පෙන්ඩන් උඩ දාලා බලන පුතෙක්ද දුවෙක්ද කියලා. ගෙස්ට් කර ආච්චි නිල් පාටේ වගේ එනවා තාත්තා රෝස් පාටේ වගේ. බේසමත් රෝසයි. ඇයි රෝස බේසෙන් නැවුව කියලා මේ මොකද වෙන්නේ? රෝස බේසෙන් ආවන්නේ නැතුව කෙල්ලෙක්ට නිල් බේසමකින් ආවන්නේ නරකක් වෙයිද? මොනවද පින්වතුනි මේ කරන වැඩ? ලෝකෙට ඕනි දේවල් හැමදාම කර දඟලන්නේ. කොල්ලෙක්ව රෝස පාට බේසක වෙන්නේ නැවතුත් ඒක කෙල්ලෙක් වෙයිද? කවද වෙනකන් මේව මැත්තේ වැටෙන්නද? මේ බුද්ධෝත්පාද කාලයක්. අන්ධ භූතය වගේ හොල්මන් වගේ ජීවත් වෙන්න ඕන කාලයක් නෙමෙයි. දෘෂ්ටි කඩලා දාලා හරි දේ තේරුම් අරගෙන හරි දේට අනුගත වෙන්න ඕන කාලයක්. ඉතින් අපි බලන්න පින්වතුනි
අපේ යාළුවොත් එක්ක ඉන්න කාලේ මම අවුරුදු 22 දී මහණුනේ. මේ කතාව තේරෙනකොටම යාළුවෝ ඔක්කොම අතහැරලා දැම්ම එක හුස්මෙන්. අම්මලා තාත්තලා එක හුස්මට අතහැරලා දැම්මා. සහෝදර සහෝදරියෝ එක හුස්මට අතහැරලා දැම්මා. මේගොල්ලන්ට මම මහාන වෙලා අවුරුදු දෙකක් තුනක් යනකම් අපේ ගෙදරට කෝල් එකක්වත් අරගෙන නැහැ. කියන්නේ හරි කලාතුරකින් තමයි ඒත් මේ සුව දුක් කාන්න මේ කොහොමද පුංචි ආවද පුංචිගේ දුව ආවද පුංචිගේ දුව දැන් ලොකුයිද ඔව් අහන්න කතා කරලානේ අම්මේ හොඳින් ඉන්නවද කෑවද බිව්වද මොන හරි ප්‍රශ්න තිබුණොත් කතා කරන්න කියලා තියෙනවා. ඉතින් මේ හරි දේ ඇහෙනකොට අර බොරුවෙන් අයින් වෙන්න අපිට හයිය තියෙන්න ඕනේ. ඒ හයිය නැතුව ඉතින් ඇත්තටම නිවන කියන එක ගොඩක් දුර තියෙන එකක් පිටුද. ඒක මේ ඕගොල්ලෝ යන ප්‍රතිපත්තිය තුළ සාක්ෂාත් වෙන එකක් නන් නෙමෙයි. එච්චර නම් පටු කරන්න එපා මේ සාසන. ඒක වෙන මානියක තියෙන එකක්. හරිද? ධම්ම කතික බික්කු කියනවා ධර්ම කතික භික්ෂුව පටිච්චසමුප්පාද ධම්ම කතික සූත්‍රය අරගෙන බලන්න. පටිච්චසමුප්පාද ආදී දේවල් කියලා සත්‍යය මේ සසරෙන් එතර කරවන කෙනෙක් වෙන්න ඕනේ. නැතුව දැන් ස්වාමීන් වහන්සේලාගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ තරද මම දැක්කා ඊ පෙරේද ස්වාමීන් වහන්සේ නම තමන්ගේ කාර්යක විකුණලා මිනිස්සුන්ට බඩුමලු බෙදලා දීලා. හොඳයිද? හොඳ නැහැ. ඔගොල්ලෝ කවදා හරි ආව දෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දුෂ්කර පළාතකට පරිප්පු බෙදලා දුන්නා කියලා. ආලා තියනද මුගලන් මහ රහතන් වහන්සේ වියලි සලාක මලු 500ක් බෙදලා දුන්නා කියලා. නැහැ. උන්වහන්සේලා කලේ දුප්පතුන්ගේ ගෙවල් හොය හොය ඒ ගෙදරටත් ගිහිල්ලා පින්ඩපාත සමහරක් වෙලාවට ගෙදරට උයපු කෑම ටික පාත්‍රයට අරගෙන වැළඳුවා. අර එක තැනක දිනනවා දක්වලා ආනන්ද මහනිදාන සූත්‍ර අට කතාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පින්ඩපාත ගිය විදිය දක්වනවා. හැම ගෙයක් ඉස්සරහටම දහසින් බැඳී පියල්ලක් දුන්නා වගේ. ගෙයක් ඉස්සරහට ආමුදුර කෙනෙක් කෙනවගෙන කහවණු දහසක් තිබ්බට වඩා වටිනවා. එතකොට ඇයි පින්ඩපාතේ බෙදුවොත් ඒ මනුස්සයාට කොච්චර අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රයක් සංඝයා කොච්චර පිනක් ලැබෙනවද? දන් ටිකක් පූජා කිරීමෙන්. එතකොට මේ දැන් කතාව වෙන පැත්තකට හැරිලා තියෙන්නේ. ඇත්ත කතාව මගේ සානහස මම අද කල්පනා කරා පින්වත් සානහස මේ සාසනේ දැන් පිරිහෙනවා. ඒක නවත්තන්න බෑ පිටුතුනි. ඕගොල්ලෝ හිතන්න එපා අම්මෝ දැන් ධම්මජ්ජ ස්වාමීන් වහන්සේලා ඉන්නවා සුජාත පුතුන් ඉන්නවා මේක රැකෙයි නෑ නෑ නෑ. අප ස්වාමීන් වහන්සේලා 10ක් 15ක් 20ක් ඉතිරි වෙයි. නිවන් දකින්න මිනිස්සු අඩු වෙලා තියෙනවා. මිනිස්සුන්ට නිවන් දකින්න තියෙන අවශ්‍යතාවය අඩු වෙලා තියෙන ඡන්දය ඔබේ සෑම ජයග්‍රහණයකම ප්‍රතිඵලය ඒ සලකුණ හැරවුම් ලක්ෂය ඒට ඇති කැමැත්ත. කෝ ඊළඟ ජෙනරේෂන් එක නිවන් දකීද? නෑ දැන් මේ අපේ කාලේ ඇත්තටම මට අහුනේ මං හිතනවා මේකේ දංකුඩ ටික කියලා. අත් එක කාලේ වුණාම දංකුඩ ටිකක් ඉතුරුයි. දැන් මේ මම දංකුඩ ටික හූරගෙන යනවා. මම කියන්නේ මම නෙමෙයි මම කියන එකෙන් මම අදහස් කරන්නේ මේ සමස්ත සංඝයා. මේ වෙලාවේ මේ රටේ බණ කියන හැම ස්වාමීන් වහන්සේ නමක්ම නිකං පන්සල් වල හරි වැඩ ඉන්න හැම ස්වාමීන් වහන්සේ නමක්ම බණපදයක් හරි කියන අපිට ඔක්කොටම හුවෙලා තියෙන දංකුඩ ටික. ඉතින් අපි මේක හූරගෙන කෑවට පස්සේ ඒ කියන්නේ හූරන් කනවා කියන දායකයෝ හූරන් කනවා කියන එක නෙමෙයි හරිද? අපි මේක හූරලා මේ සත්‍යයට මේ ධර්මයේ තේරුම් කරලා දුන්නට පස්සේ මම හිතනවා ඊළඟ ජෙනරේෂන් එකේ නම් ඕන්නම් දැන් ඉන්න ළමයි දැන් ඉන්න අම්මලාගෙන් 100%ක් බනහයි දරුවෝ. දැන් ඉන්න අම්මලා 100%ක් නම් ඒ දරුවන්ගෙන් 100%ක් බනහයි. හැබැයි ඒ ජෙනරේෂන් එකෙන් පස්සේ නම් මං හිතන්නේ බනහයි කියලා. අන්න මහා සෑයට මලක් පූජා කරන්න කෙනෙක් නැති දවසක් එනවා කියනවා. එදාට මේ ධාතු පරිනිර්වාණය වෙනවා. අම්බෝ එහෙමනම් වෙන එකක් නේ. වෙනවා. අද ධාතුන් අද මහා සෑයට මල් පූජා කරොත් මිනිස්සු කීයක් කතා කියනවද? අද කෝ ඒවට එරෙහි වෙන්න කෙනෙක්. ඒ ඔබ්ජෙක්ෂන් එක අද දාන්න ගන්නේ මතු කවදා හරි දවසක මහා සෑයට මල් පූජා කරන්නේ නැති වෙන්න කියලා මතක තියාගන්න. ඉතින් ඒ නිසා අද බුදුදහමයි කියලා මිනිස්සු යන්නේ වෙන පැත්තකට. මම මේ දේශනාව පිටුනේ ආපහු වහන්න. දේශනාව ආපහු වහන්න. මේ දේශනාව ඔයගලන්ට ඇහිච්ච නැති, අහුවෙච්ච නැති කැලි ආයි අහුවෙනවා මේක ආයි අහනකොට. මේ දේශනාව මම අන්තර්ජාලයට යොමු කරන්න. මේක අහනකොට දැන් අහුවෙච්ච නැති, දැනිච්ච නැති කැලි ආපහු අහුවෙනවා. මේ සූත්‍රය ඇති කෙනෙක්ට නිවන් දකි. මේ දේශනාව ඇති කෙනෙක්ට නිවන් දකින්න මම මේ කියපු ප්‍රවාහය ඔස්සේ කල්පනා කරා. මේක ඇති මේ ප්‍රවාහයට අවශ්‍ය කරන කරුණු ටික එකතු කරගත්තොත් මං හිතනවා ඔයගලන්ට අනිවාර්යෙන් නිසකවම නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඉතින් ඒක අප්‍රමාදී වෙන්න. පෞල් පරම්පරාව පිටින් අප්‍රමාදී වෙන්න. ජීවිතය කියන එක තේරුම් ගන්න බය වෙන්න එපා. ජීවිතය කියන එක තේරුම් ගන්න. දැන් මම දැක්කා ඊයේ පෙරේදා ටියුෂන් ගුරුවරයෙක් කියලා තිබ්බ ඔයගොල්ලෝ දකින්නත් ඇති. අසුබය හැමෝම වඩන්න හොඳ නැහැ.
විශේෂයෙන්ම තරුණ කෙල්ල කොල්ල අසුබේ වඩන්න හොදන එහෙම වුණොත් පෙති බොන්න වෙනවා කියලා. ඉතින් බොහොම ප්‍රසිද්ධ ගුරුවරයෙක්. ඉතින් ධර්මයත් අනම් මෙහෙම චුට්ට චුට්ට කතා කරනවා. හැබැයි නිර්වාණය කියන එක දන්නේ නැතුව මොකද වෙන්නේ? අර කියලා තියෙනවා යෝ නිරුක්තිං නජානාති ජානාති පිටකත්තයන් පදේ පදේ විකංකය වනේ අන්ද ගජෝවිය. යම් කිසි කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ නිරුක්තිය දන්නේ නැත්තම් මුළු ත්‍රිපිටකයම කියුවත් වැඩක් නැහැ. පදේ පදේ විකංකය පදෙන් පදේට හැප්පෙනවා කියනවා වනේ අන්ද ගජෝවිය. හරියට කැලේ යන අන්ද ඇතෙක් වගේ. කැලේ යන අන්ද ඇතා ගස්වල වැඩි වැඩි යන්නේ. නිසා මේ නිර්වාණය හරියට දන්නේ නැති කෙනා වනේ අන්ද ගජෝවිය. හැප්පිලා මැරෙනවා. සසරෙන් කවදද ඊතර වෙන්නේ? ඊතර වෙන්නේ නැද්ද? මේක ඉන්න දෝනේ. මේ දුක්ඛිත ස්කන්ධ පෝෂණය කර කර තව දුරට මේවත් එක ලෙඩ වෙවි මුත්‍රා බට ගහගෙන මැරෙන්න දෝනේ පිළිකරුවල් ගාන ගිහින්. තිරිසන් ලෝක වලට වැටිලා දුක් විඳින්න දෝනේ. പ്രേත ලෝක අපායවල වලට වැටිලා සසරේ ඉන්න දෝනේ නැවතිලා. එහෙම ඉන්න ඕන හා. මේ බුද්ධෝත්පාද කාලයේ ලැබිච්ච වෙලාවෙයි මේකෙන් ඈතර වෙලා යන්න දෝනේ. ඔබ යති මේ කතාව. අපිට පුළුවන් පාර කියලා දෙන්න විතරයි. අර කියනවා තුම්මෙහි කිච්ඡං ආතප්පං. ඕගලන්ට තමයි කරගන්න වෙන්නේ. තථාගතයන් වහන්සේට පුළුවන් අක්කාතාරෝ තථාගත. මේක කියලා දෙන්න විතරයි. ඒ නිසා ඕගොල්ලෝ කල්පනා කර කර හිටියා කියලා ඕගොල්ලෝ පරක් වෙවි හිටියා කියලා අපිට හොරින් අපිව දැක්කම හැංගෙනවා සමහරවිට මේ දවස්වල නම් භාවනා කරගන්න බැරි වුණා කියලා. හරියට නිකන් මේ අපි මාරි වගේ. අපෙන් හැංගිලා බලන්න. සසරෙන් හැංගෙන්න බෑ. මේ බව හොඳට මතක තියාගෙන මම හිතනවා මගේ පිටුලට මේ දේශන උපකාර වෙයි. වීර්ය උපදවාගෙන මේ ගෝරතර සසරින් ඈතර වෙලා යන්න. එහෙම මේ දේශනාව එහෙම උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ආරාධනා කරන ඔබට මේ භාවනාවක් කරන්න පටන් ගන්න විශේෂම ශුෂ්ක විපස්සනාව භාවනා වාරයක් කරගෙන වඩන්න පුළුවන් නම් ඒකෙන් ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අවුරුද්දක් එකමාරක් පොඩක් මහන්සි වෙන්න වෙනවා. නමුත් එයින් පස්සේ ඔබට මේ සසරින් ඈතර වෙන පැත්තවත් අඩුම පේන්න පටන් ගනි. අද දවසේ මේ දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට මේ විදිහට අවස්ථාව සැලසලා දුන්නේ අපේ නයනි කටුගම්පල පින්වත් අක්කා. ඉතින් අක්කා බොහෝ කාලයක් තිස්සෙම ස්වාමීන් වහන්සේලාත් එක්ක සම්බන්ධ වෙලා සුජාත පුත්‍ර භූමියත් එක්ක දන් පින්කම් කරන පින්වත් සහෝදරියක් අපිත් එක්ක බොහොම සමීපව කටයුතු කරන. ඉතින් ඇය අද දවසේ මේ දේශනාව සඳහා ආරාධනා කරේ අපේ ලෙච්චුවත් බෞද්ධ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති අවසරයි නම සිහිපත් කරන්න පූජ්‍යපාද දෙදියාවල විමල නායක ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද සූර්යව කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝ රත්නයේ ආශිර්වාදයේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම මත ඇයට අපි ප්‍රාර්ථනා කරනවා මේ වගේ තව තවත් නොයෙක් පින්කම් සිද්ධ කරමින් තමන් වඩන විපස්සනා භාවනා වාරයන් සාර්ථක භාවයට පත් කරගන්න මේ කුසල උපනිෂ්ඨය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවිලා යන්නට ඇයටත් ඇගේ දෙමව්පියන්ටත් සුජීවත්ව වාසය කරන ඥාතීත මිත්‍රාදීන්ටත් මේ පින්කම හේතු පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගමු. ඒ වගේම ඇගේ නමින් මියගිය ලක්නා කටුගම්පල සහෝදරිය ඇතුළු පවුලේ මියගිය ඥාතීන් සියලු දෙනා සංසාරී මියගිය ඥාතීන් ඔබ නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් බලාගෙන ඉන්නවා නම් ඔබ අපි නමින් පින් බලාගෙන ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඒ සියලු දෙනාම පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිතය සුවපත් කරගෙන තුම් නිවනින් සුවසෙම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම ගෞරවනීය විහාරාධිපති පින්වත් ස්වාමීන් වහන්සේ ලෙච්චුවත් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති එංගලන්තේ ඒ වගේම පූජ්‍යපාද කිරුළපන ධම්මජීසන් වහන්සේ ඇතුළු සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන සියලු ස්වාමීන් වහන්සේලා දසිල් මෑණිවරුන්ට ධර්ම ශ්‍රවණය කරනු ලබන සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගන්නට මේ ධර්ම දේශනාමය කුසලයේ ධර්ම ශ්‍රවණමය කුසලයේ ඇති වුණා වූ ප්‍රඥාව ඒකාන්ත පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම්පිරේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරලා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකම සම්මා සම්බුදු සරණයි.
තෙරුවන් සරණයි ධම්මජීව හාමුදුරන් වහන්සේ. තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළුපනේ ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ දේශනාවටයි අපේ පින්වතුන් ශ්‍රවණය කරන්නට යෙදුනේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ධම්මවිජය හාමුදුරන් වහන්සේගේ ධම්මවිජය හාමුදුරන් වහන්සේ මෙලොවට බිහි කරපු දෙමාපියෝ ඒ වගේම පැවිදි භූමියට පත් කරන්නට යෙදුණු ආචාර්යයන් වහන්සේලා ඉතින් මේ කරගන්නට යෙදුණු පුණ්‍ය කර්මයෙන් ධර්ම දානමය පින්කමේ පුණ්‍ය ශක්තියෙන් එමිය පරලොව යන්නට යෙදුණු පියතුමාට නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. ඒ වගේම සුජීවත්ව ඉන්න මෑණියන් වහන්සේ ඒ වගේම උන්වහන්සේ පැවිදි භූමියට පත් කරන්නට යෙදුණු ආචාර්යයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උන්වහන්සේ මෙතෙක් කරගෙන යන ඒ වගේම ඉදිරියට කරන්නට බලාපොරොත්තු වන ධර්ම ශාස්ත්‍රීය සේවාවන් නිසියාකාරයෙන් සිදු කරන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය අනන්ත ප්‍රමාණ ආශිර්වාදය සැලසේවා කියන අදහසින් යුක්තව හැමදිනම සාදුකයෙන් ප්‍රාර්ථනා කරමු. හොඳයි තෙරුවන් සරණයි ධම්මවිජය හාමුදුරුවෝ. හොඳයි පින්වත් සන්නස තෙරුවන් සරණයි. හොඳයි. මීළඟට වැඩසටහන